ආයුබෝවන් ජයග්‍රාහී දවස ප්‍රාර්ථනා කරනවා දසත වටා එක තුල සිටින ඔබ සෑම දිනාට. ඉතින් අද මේ වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා මම මෙන්න මෙහෙම දෙකකින් ආරම්භ කරන්න. ඔබගේ ගෙදර දොරටත් ගහකොළ පලා වැලටත් වතු පිටි හරකටත් යසින් පළදා බොහෝ වන්ටත් ආයු බොහෝ වේවා කලසෙත උතුම් වේවා දෝෂ දුරු වේවා ශක්‍ර මහ බඹු ආයු දේවා. ඉතින් 12 මහක් ගෙවිලා 12 මහක් ලබන සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අවුරුද්ද පිළිබඳව නම් නොයෙකුත් නිර්වචන තියෙනවා. අවුරු කියන්නේ සූර්යයට, ඉද්ද කියන්නේ කෙලින් ඉන්නවට. ඉතින් මේ සූර්යයා මුදුන් වන දවස නැත්නම් සූර්යයා කෙලින් වෙන දවස අවුරුද්ද හැටියට සලකනවා. මොකද අපේ ලංකාව ඒ කාලේ ඉඳන්ම සූර්ය දිව්‍ය වන්දනාව කරා. සූර්යගෙන් වෙලාවත් සඳුගෙන් කලාවත් අරගෙන වෙලාවට කලාවට වැඩ කරපු ජාතියක් හැටියට තමයි විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෝ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මොකද අපිට මේ සූර්යයෙන් ජීවි අජීවි සියලුම වස්තුන් වලට ආලෝකය ලැබෙනවා. අපි ඉරු දෙවියන්ගේ නෑයෝ, සතු දෙවියන්ගේ නෑයෝ ආදී අපේ මුතුන් මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩගත්තෝ කියලා තමයි ජනප්‍රවාදවල පවා සඳහන් වෙන්නේ. ඉතින් මේ අභියෝගාත්මක සමයක වුණත් 2022 අප්‍රේල් මාසේ 14 වෙනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග උදෑසන 8:14ට 2022 සූර්ය මංගල්‍යය උදා වෙනවා. ඉතින් සූර්ය දිව්‍ය රාජ්‍යය අලුත් විදියකට භාග්‍යවත් වූ මාසයක ආරම්භයේ සනිටුහන් කරනවා මෙන්න මේ වෙලාවේ. මම හිතන්නේ මුළු ලෝකයක් ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි විශාල වූ අභියෝග වලට මුහුණ දුන්නා. මම හිතන්නේ අපේ පුරාතනයේ පටන් පැවතෙනා වූ මෙම උතුම් මංගල්‍යයට බාල මහලු ලොකු කුඩා වගේම නැති බැරි ඇති හැකි සෑම දිනම එකසේ සූදානම් වෙන උත්සවයක් හැටියට මේ සලකන්න පුළුවන්. ශකරාජ වර්ෂ වලින් ගත්තොත් 1944 උදාව හැටියට තමයි මේ සිංහල අලුත් අවුරුද්ද හැදින්වෙන්නේ. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නේ පූර්ව භාග උදෑසන 8:14ට බක්මස පුර තෙලස්වක තිතිය තමයි යෙදී තිබෙන්නේ. ඉතින් මේ සිංහල අලුත් අවුරුදු උදා වෙන්නේ උදෑසන 8:14ට තත්කාල කේන්දරය ගත්තොත් වෘෂභ ලග්නයේ තමයි උදා වෙලා තියෙන්නේ. ඒ වගේම අඟහරුට හිමි මේෂ නවාංශකයත්, ඒ වගේම බුදට හිමි කන්‍යා දෙර්කාණයත්, සඳුට හිමි කටක රාශ්‍යාර්ධ හෝරාවත්, ඒ වගේම බුදට හිමි ද්වාදශාංශකයත් කන්‍යා ද්වාදශාංශකයත් වගේම බුදට හිමි කන්‍යා ත්‍රීංශාංශකයත් පවතිනවා. වෘද්ධි යෝගයේ කෞලව කරණය පවතිද්දී පුවපල් නැකතේ නැත්නම් සිකුරුට අයිති පුවපල් නැකතේ 4 වන පාදයේ තිබෙන්නේ රවිගේ හෝරාවක බුදගේ සූක්ෂමය තමයි පවතින්නේ. ඉතින් රවි දිව්‍ය රාජ්‍ය වෘෂභ රාශියට වෘෂභ ලග්නේ උදා වෙලා තියෙදි 12 වෙනිට ප්‍රවේශ වෙන්නේ බුද්ධියට අධිපති බුදත්, ඒ වගේම එහි රාහුත් සටහන් වෙනවා. ඒ වගේ බ්‍රහස්පති මීන රාශියේ බලවත් වෙලා පවතිද්දී අඟහරුත් සිකුරුත් කුම්භ රාශිගතව ගමන් කරනවා. සෙනසුරුගේ ගමන සුපුරුදු පරිදි මකර රාශියේ සිද්ධ වෙනවා. ඒ වගේම සඳුගේ ගමන සිද්ධ වෙන්නේ සිංහ රාශිගත. කොහොම වුණත් මේ සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමගම බොහෝ විට අපගේ සිතුම් පැතුම් අලුත් වන කාලයක් හැටියට අපි සලකන්න පුළුවන්. ඒ වගේම තමයි අපේම කියලා තිබිච්ච සංස්කෘතික අභිමානයක් සමරන උත්සවයක් හැටියට මේ සිංහල අලුත් අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. මොකද ඈත අතීතයේ ඉඳන්ම අපි අවුරුදු 4ක් සැමරුවා. ඒ තමයි පළවෙනි දේ තමයි වප් මගුල. ඒ වගේම තමයි අනිත් දේ තමයි අපි සැමරුවේ සීසෑමේ මංගල්‍යයේ හැටියට. අනිත් දේ තමයි අපි සැමරුවේ පෙරහැර මංගල්‍යයේ හැටියට. අනිත් දේ තමයි අපේ අතීතයේ නම් මෙන්නා වූ අවුරුදු මංගල්‍යය තමයි අපි සැලකුවේ. ඉතින් මෙවැනි අවුරුදු මඟුල් 4ක් සමරන අපි විශේෂයෙන් මේ සමය තුලත් නොයෙකුත් ගැටලු අභියෝග වලට මුහුණ දෙමින් ඇති. නමුත් පවුලක් හැටියට මව පියා දුව දරුවන් එකට එකතු වෙලා අවුරුද්දට එක සැරයක් හෝ සතුටු වීමේ ඉඩකඩ ලැබෙන්නේ මෙන්න මෙවැනි දවසක විතරයි. අනිත් දිනවල ගම නගරයට එනවා. අවුරුදු දවස කියලා කියන්නේ නගරය ගමට යන දවසක්. ඉතින් අවට පරිසරය පවා මේ උතුම් සූර්ය මංගල්‍යය පිළිගන්නට සූදානම්ෙන් ඉන්න. ඉතින් මෙන්න මෙවැනි අභියෝගාත්මක වකවානුවක ඔබේ ලග්නයට මේ සිංහල අලුත් අවුරුදු උදාව කොයි වගේ බලපෑමක් ඇති කරයිද? ඒ බලපෑම තුල හොඳ පැත්තක් තිබේ නම් ඒ හොඳ පැත්ත වර්ධනය කරගන්න, අහිතකර පැත්තක් තිබේ නම් ඒ අහිතකර පැත්තෙන් ඔබ කොහොමද මිදෙන්නේ කියලා අවබෝධ කරගත්තොත් මේ අභියෝගාත්මක සමය ඔබට රාජ්‍යෝග බවට පත් කර ගැනීමේ ශක්තිය තියෙනවා. ඉතින්
ඔබ සෑම දෙනාගේම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන 120ට 220ක් ආයු වඩවන ආයු සැප බල වර්ණ ප්‍රඥා කියන ගුණාංගයන් සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් බවට පත් කරගන්න ඔබේ ලග්නයට තිබෙනා වූ රහසිතම් පිළිබඳව දසත YouTube channel එක හරහා අපි දැන් විමසලා බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන්න ඔබට ඊටම සුවිශේෂී ග්‍රහමාරුවක් හැටියට මේ සිංහල අලුත් අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. මොකද මීන රාශියේ ගමන් කරමින් සිටි රවි ඔන්න ඔබේ ලග්නෙට ප්‍රවේශලා තමයි අලුත් විදියකට අලුත් වසරක් අපිට උදා කරන්නේ. ඉතින් රවි බලවත් වෙලා තමයි ලග්නගතව ගමන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි බුදත් කේන්ද්‍රගත බලයෙන් දික් බලයෙන් යුතුව තැන්පත් වීම වඩාත් යහපත් වෙනවා. ඒ වගේම තමයි රාහුත් ඔබගේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ මේෂ රාශිගතව. ඒ නිසා විශේෂයෙන්ම මේෂ ලග්නෙමියන්ට තිබුණා වූ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න අවකාශ ඔබට උදා වෙනවා. අඟහරුත් ලග්නාධිපතිත් 11 වෙනි ගමන් කරන නිසා ප්‍රබල ධන යෝගයක් හැටියට මේ සිංහල අලුත් අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. බොහෝ විට ඔබ විදේශගත වීම පිළිබඳ බලාපොරොත්තුෙන් තිබුණා නම් ඒ තත්ත්වයන් උසස් අධ්‍යාපන කටයුතු වෙනනම් අන්න ඒ තත්ත්වයන් සාර්ථක කර ගැනීමේ වාග්ය වාසනාව ඔබට උදා කරන බව මතක කරන්න එපා. කොහොම වුණත් පසුගිය අවසරක ආසන්න කාලයක් යම්කිසි කටයුත්තක් කල්දමමින් තිබුණා නම් අතපසු වෙමින් තිබුණා නම් මගහැරෙමින් තිබුණා නම් අලුත් විදියකට හිතලා අලුත් විදියකට ආරම්භ කරන්න ඔබට අවකාශ ලැබෙන වසරක් හැටියට 2022 සිංහල අලුත් අවුරුද්ද ඔබට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අප්‍රේල් මාසයේ 29 වෙනිදා සෙනසුරුත් ඔබේ 11 වෙනි අයස්ථානයට පැමිණෙනවා. එහි බලවත් වෙලා පැමිණීමත් ඔබට වඩාත් යහපත් වෙනවා. ඒ නිසා මම හිතනවා ඔන්න ඔබගේ සැලසුම් ක්‍රියාවේ යොදවන්න අපට පාරිසරික බලපෑම් පිළිබඳ හිතන්නේ නැතුව බොහොම දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න ඔබට වඩාත් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කේතු 7 වෙනි ගමන් කරන නිසා ප්‍රේමී ආලය වගේම යුග ජීවිත ආශ්‍රිත තීරණ ගනිද්දී ටිකක් බුද්ධිමත් වුණොත් වඩාත් යහපත් වේවි. කොහොම වුණත් සෙම් රෝග පීඩා පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න. ඔබට හැකියාවක් තිබේ නම් මේ වසර ජයග්‍රහී වර්ණය ලෙස නිල් පැහැති වර්ණය තබා ගන්න. ඔබ මේ වර්ෂයේ ජයග්‍රහණය පතා කටයුතු කරනවා නම් මාසේ පළමු වන අඟහරුවාදා දිනවල ශල්‍ය කර්මයකට හෝ හදිසි අනතුරකට ලක් වෙච්ච කෙනෙකුට ආහාර පාන බෙහෙත් ද්‍රව්‍ය ආදිය දන් දෙන්න වඩාත් වැදගත් වේවි. ඒ වගේම ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබටත් ඒ කටයුත්ත කිරීමේ හැකියාව තියෙනවා. එසේ නොමැති නම් ඔබට පුළුවන් නම් අඟහරුවාදා දිනවල නිර්මාංශ ආහාර ගන්න උදා වෙච්ච 12 මහ ඔබට බලාපොරොත්තු සපිරුණු 12 මහක් බවට පත් කරගන්න පුළුවන්. දෙවන රාශිය වූ වෘෂභ ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ උදාවන සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් මේ වසර ආරම්භ වෙන්නේ ලග්නෙන් 10 වෙන්නේ අඟහරුත් එක්ක සංයෝග වෙලා. අඟහරු කේන්ද්‍රගත බලයෙන් දික් බලයෙන් යුතුව ගමන් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම රැකී ආරක්ෂා වෙලහෙළඳාම් ආශ්‍රිත යම්කිසි ගැටලු සාගත තත්ත්වයන් තිබ්බනම් අන්නේ තත්ත්වයන් निराකරණය කරගැනීමේ වාග්ය වාසනාව වෘෂභ ලග්නෙමියන්ට පවතිනවා. ඒ විතරක් නෙමේ බ්‍රහස්පතිත් 11 වෙන්නේ බලවත් වෙලා ගමන් කරන වසරක්. බොහෝ විට බලාපොරොත්තු සිතුම් පැතුම් සාර්ථක කරගන්න වෘෂභ ලග්නෙමියන්ට අවකාශ ලැබෙනවා. සෙනසුරු 9 වෙන්නේ ගමන් කරමින් සිට අප්‍රේල් මාසයේ 29 වෙනිදා ඔබේ ලග්නෙන් 10 වෙනි වූ රැකියා ස්ථානයට ප්‍රවේශ වෙනවා. දැන උගත්කමට සරිලනාකාරී රැකියාවක් සොයමින් සිටියනම් අන්නේ තත්ත්වයන් සාර්ථක කරගැනීමේ වාසනාව වාග්ය වෘෂභ ලග්නෙමියන්ට පවතිනවා. කොහොම වුණත් කේතු ගමන් කරන්නේ ලග්නෙන් 6 වෙනි වූ රෝග ස්ථානගතව. ප්‍රතිශක්තියකට යම් යම් බාධා කරදර ඇති කරන නිසා ඔබගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව වැඩි අවධානයෙන් යුතුව කටයුතු කිරීම වැදගත්. ඒ වගේම තමයි වෘෂභ ලග්නෙමියන්ට දසත හරහා තව එක පණිවිඩයක් දෙන්න කැමැති. ඒ තමයි රවි 12 වෙන්නේ බලවත් වෙලා ගමන් කරනවා. ඒ නිසා බොහෝ විට පිය පාර්ශවීය උරුම හරමුකම් දිනා ගන්න මේ තත්ත්වය යහපත් වුවත් නීති කරදර බාධා ආදිය ගෙන දෙන්න පුළුවන්. අන්න ඒ වෙනුවෙන් කැපවීම වලදී නම් ටිකක් කල්පනාකාරී වුණොත් වඩාත් වැදගත්. පුළුවන් කමක් තියෙනවා මේ වසර ජයග්‍රහණය පතා කටයුතු කරද්දී විසිතුරු වර්ණය ඔබේ ජයග්‍රහී වර්ණය ලෙස තබා ගන්න. ඒ වගේම තමයි ඔබට හැකියාවක් තිබේ නම් මාසේ පළමු වන සිකුරාදා දිනවල මෙහෙණින් වහන්සේ නමකට හිස තබන කොට්ටයක් පූජා කරන්න. මානසික ව්‍යාකූලත්වයන් මගහැරිලා බුද්ධිමත් සිතින් යුතුව තීරණගෙන ජයග්‍රහී ලීලාවෙන් නිම කරන්න පුළුවන්. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාව තිබේ නම් මාසේ පළමු වන සිකුරාදා දිනවල ඔබගේ වයසට අදාළව මල් පූජා කරන්න ඔබ අදහන කුමන හෝ ශාස්ත්‍රයකට මම හිතනවා වඩාත් වැදගත් වේවි. 2022 සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ කාලය ඒ 12 මහම ඔබට ජය ගන්න.
තුන්වන රාශිය වූ මිථුන ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත 2022 අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඔන්න වසර දෙකකට ආසන්න කාලයක් තරමක පීඩා කරදර වලින් විදිච්ච මිථුන ලග්නයන්ට 2022 උදාවන සිංහල අලුත් අවුරුද්ද ඔබට වඩාත් යහපත් වේවි. මොකද ඔබේ ලග්නාධිපති රාජ්‍යකාරක රවිත් සමග සංයෝග වෙලා ගමන් කරමින් තමයි මේ වසර ඔබට උදා වෙන්නේ. බලවත් වූ රවිත් එක්ක බුධ සංයෝග වීම නිසා ආදිත්‍ය නැමැති යෝගයක් ඔන්න සිංහල අලුත් අවුරුද්දත් එක්කම ඔබට උදා කරනවා. ඒ විතරක් නෙමෙයි. අප්‍රේල් මාසයේ 29 වෙනිදාන් පස්සේ මෙතුවක් කල් ඔබට පීඩාගෙන දුන් සෙනසුරුගේ ලග්න අෂ්ටමේ රාෂ්ටක තත්ත්වයේ නිමවීමත් වඩාත් යහපත්. ඒ වගේම තමයි මෙතුවක් කල් ඔබේ ලග්නෙන් 8 වැන්නේ ගමන් කරමින් සිටි සෙනසුරු පිහිටෙන්නේ ඔබේ ලග්නෙන් 9 වැන්න වූ පුණ්‍ය ස්ථානයට අප්‍රේල් මාසයේ 29 වෙනිදා. බොහෝ විට වෙනදට වඩා අන් අයගෙන් උදව් උපකාර ළඟා කරගන්න ඔබට වාසනාව ශක්තිය පවතිනවා. ආකර්ෂණ ශක්තියින් වල යම් යම් දුර්වලතා තිබුණා නම් අන්නේ තත්ත්වයන් निराකරණය කරගෙන අන් අයගේ අවධානය, අන් අයගේ ආකර්ෂණය, අන් අයගේ උදව් උපකාර ළඟා කරගන්න මිථුන ලග්නියන්ට වඩාත් යහපත් වෙනවා. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේ තිබෙනව පුංචි පුංචි අහිතකරතා මගහරව ගන්න සෙනසුරාදා දිනවල උදෑසන 6:50ට ප්‍රථම ඔබේ නිවසේ බස්නාහිර දිශාවේ පක්ෂීන්ට දහන්නේ වර්ග දෙන්න. ඒ වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වේවි. ඒ වගේම තමයි ඔබට හැකියාවක් තිබෙනම් කොහොඹ වෘක්ෂයකට වතුර දාන්නත් ඒ වඩාත් වැදගත් වෙනවා. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාව තිබෙනම් මාසේ පළමු වන බදාදා දිනයක පහසුකම් ආවම දුවෙකුට පුතෙකුට පොතක් පතක් දන් දීලා කටයුතු ආරම්භ කරලා බලන්න. අනිවාර්යයෙන්ම සදා අමතක නොවන වසරක් බවට 2022 සිංහල අලුත් අවුරුද්ද පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ උදාවන සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් මේ වසර උදා කරන්නේ ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව ගමන් කරමින්. ඒ වගේම තමයි සෙනසුරු 7 වෙන්නේ බලවත් වෙලා සසනමැති පංචමහා පුරුෂයෝගිකින් පවතිද්දී රාජ්‍යකාරක රවි අවුරුදු කුමාරයා ලෙස සලුපිඩි ඇඳගෙන එළඹෙන්නේ ඔබේ ලග්නෙන් 10 වැන්න වූ රැකියා ස්ථානයට. රවි කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව තැන්පත් වෙලා තියෙන්නේ බුදත් එක්ක සංයෝග වෙලා. එහි රාහුත් තැන්පත් වෙලා පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම විදේශගත අධ්‍යාපන රැකියාව වගේම පදිංචීන් බලාපොරොත්තු වෙච්ච කටක ලග්නියන්ගේ බලාපොරොත්තු සඵල කරගැනීමේ වාසනාව සෞභාග්‍යය පවතිනවා. ඒ වගේම තමයි රාහුත් 10 වැන්නේ ගමන් කරනවා. රැකී රක්ෂාශීල තීරණ ගනිද්දී නම් කටක ලග්නියන් ටිකක් කල්පනාකාරී වෙන්න අමතක කරන්න එපා. කේතු ගමන් කරන්නේ 4 වැන්නේ නිසා ගේ දොර ආශ්‍රිත සතුට සමගියේ සහජීවනයට යම් යම් බාධා කරදරගෙන දෙන්න පුළුවන්. ඉවසීම හැකිතාක් ප්‍රගුණ කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි කටක ලග්නයේ උපන් ඔබේ සෙනසුරු ගමන් කරේ 7 වෙන්නේ සස නැමැති පංචමහා පුරුෂයෝගයක් උදා කරමින්. හැබැයි 2022 අප්‍රේල් මාසයේ 29 වෙනිදාන් පස්සේ එකී සෙනසුරු ඔබේ ලග්නෙන් 8 වෙන්න වූ බාධක ස්ථානයට ප්‍රවේශ වෙන්නේ ලග්න අෂ්ටම නැමැති ඒ රාෂ්ටකයක් තිලින කර දෙමින්. ඒ නිසා කලබලකාරී තීරණ කඩිමුඩියට අඩමානට අනුමානට කරනු ලබන කටයුතු වලින් කටක ලග්නයන් ටිකක් පරිස්සම් සහගත වීම වඩාත් වැදගත් වෙනවා. වැටීම් තැලීම් කැලලි සහිත තුවාලගෙන දෙන්න පුළුවන් උස් ස්ථානවල වගේම අවදානාත්මක කටයුතු වලදී කටක ලග්නයන් හැකිතාක් පරිස්සම් වෙන්න. ඔබ මෙරට හිටියත් විදේශගත වෙල හිටියත් ඔබට හැකියාවක් තිබේ නම් සෑම දිනකම ඔබේ කටයුතු ආරම්භ කරන්නට ප්‍රථම නීලාංජන සමාභාෂාං රවි පුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්තණ්ඩ සමභූතං තන්නමාමි ශෛනේශ්වරම් කියන පාඨය වරක් හෝ සජ්ජායනා කළ දවසේ කටයුතු ආරම්භ කරන්න ඔබට වඩාත් යහපත් වේවි. ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන් කමක් තියෙනවා නම් මෝර පිරිත ජය පිරිත හෝ සෑම දිනකම උදෑසන සජ්ජායනා කරන් ශ්‍රවණය කරන්න මේ අභියෝග ඔබට රාජ්‍යෝග බවට කටක ලග්නයන්ට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි. අන්න එකී රවි පදනම් කරගෙන තමයි මේ උදා වෙන්නේ සිංහල අලුත් අවුරුද්ද. එකී රවි රජ ගමනක තමයි නිරත වෙන්නේ ඔබේ ලග්නේ 9 වැන්න වූ පුණ්‍ය ස්ථානයට තමයි රවි සිංහල අලුත් අවුරුද්ද එළඹෙද්දී පැමිණෙන්නේ. එහි බුදත් එක්ක සංයෝග වෙලා ආදිත්‍ය නැමැති යෝගයක් උදා කරලා පවතිනවා. ඒ වගේම තමයි මෙතුවක්කල් ලග්නෙන් 6 වැන්නේ ගමන් කරමින් සිටි සෙනසුරු අප්‍රේල් මාසයේ 29 වෙනිදා ඔබේ ලග්නෙන් 7 වැන්න වූ විවාහ ස්ථානයට ප්‍රවේශ වීමට නියමිතයි. වසර ආරම්භයේදී නම් සිකුරුත් අඟහරුත් 8 වැන්නේ ගමන් කරනවා. කොහොම වුණත් අන්න ඒ පිළිබඳ ටිකක් සැලකිලිමත් විය යුතුයි. අටාධිපති බ්‍රහස්පති 9 වැන්න වූ පුණ්‍ය ස්ථානගතව ගමන් කරනවා. පසුගිය කාලයේ තිබුණා වූ යම් යම් කරදර බාධක තරමක් අඩු කරගන්න සිංහල ලග්නියන්ට අවකාශ ලැබෙනවා. බොහෝ විට කාලයක පටන් හිතේ තිබුණා වූ බලාපොරොත්තුව සඵල කර ගැනීමේ ප්‍රීතියත්
සිංහ ලග්න හිමියන්ට පැවතීම වඩාත් යහපත්. පිය පාර්ශවීය උරුම හරුමකම් ළඟා කරගන්න. ඒ වගේම තමයි පිය පාර්ශවීය යම්කිසි ව්‍යාපාරාදී කටයුත්තක් තිබ්බනම් ඒ කටයුතු යම්කිසි අඩාල වීමකට හිටියනම් අන්න ඔබට අලුත් විදියකට හිතලා ඒ කටයුතු නැවත ආරම්භ කිරීමේ වාග්ය වාසනාවත් මේ උදාවන සිංහල අලුත් අවුරුදු තුල පවතිනවා කියන දේ අමතක කරන්න එපා. කේතු ගමන් කරන්නේ ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රම ස්ථානගතව. ඇසුරු කරන උදවිය පිළිබඳව නම් සිංහල ලග්න හිමියන් ටිකක් පරිස්සම් වෙන්න. බොහෝ විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඔබට යම් යම් අවහිරතා ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා. විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච උදවියට වැඩිහිටි ආදීන්ගේ මාර්ගයෙන් ප්‍රබල මංගල යෝගත් උදා කරන ආකාරය මේ වසර තුල දක්නට පුළුවන්. ඔබටත් හැකියාවක් තිබේ නම් මාසයේ පළමු වන ඉරිදා දිනවල ගිලන් නැති භික්ෂුන් වහන්සේ නමකට බෙහෙත් ද්‍රව්‍ය ආදිය දන් දෙන්න. ඒ වඩාත් වැදගත් වේවි. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් කමක් තියෙනවා නම් සෑම දිනකම කටයුතු ආරම්භ කරන්නට ප්‍රථම සූර්ය පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරලා කටයුතු ආරම්භන්න. අනිවාර්යයෙන්ම උදාවන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබගේ බලාපොරොත්තු අභිමතාර්ථ ඔබ හිතන අයුරින්ම ඉෂ්ට සිද්ධ කරගන්න අවකාශ ලැබේවි. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ සිංහල අලුත් අවුරුද්ද කොහොමද කියලා දැනගන්න මම හිතන්නේ ගොඩාක් ආසාවෙන් ඇති. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට මේ සිංහල අලුත් අවුරුද්ද උදා කරන්නේ රවි අටවැන්නට ප්‍රවේශ වීම තුල. අටවැන්න කියන්නේ බාධක ස්ථානයේ හැටියට තමයි කන්‍යා ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. එහි ලග්නාධිපති තැන්පත් වීම නිසා විශේෂයෙන් ඔබට එක පණිවිඩයක් දෙනවා. ඒ තමයි බුද්ධිය සෑම තැනකම පෙරදරි කරගෙන කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. මෙතුවක්කල් ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථාන පුත්‍රස්ථානගතව ගමන් කරමින් සිටි සෙනසුරු 2022 අප්‍රේල් මාසයේ 29 වෙනිදා ඔබේ ලග්නෙන් 6 වැන්න වූ රෝගස්ථානයට ප්‍රවේශ වීමට නියමිතයි. ඒ නිසා මේ පිළිබඳව ටිකක් සිහි තබා ගැනීම වැදගත් වෙනවා. බොහෝ විට දුරදිග නොසිතා කරනු ලබන කටයුතු ටිකක් බහුල කරනවා. ඒ වගේම තමයි පහසුවෙන් මුදල් ඉපයීම සඳහා සිත් පොළඹවන ආකාර ඔබට ගෙන දෙන නිසා බුද්ධිමත් සිතින් යුතුව තීන්දුව తీරන ගැනීම නම් වඩාත් වැදගත්. ඒ වගේම තමයි යුග ජීවිත ආශ්‍රිතව අවශ්‍ය දේට වඩා අනවශ්‍ය කරුණු කාරණා කෙරෙහි මතභේදකාරී තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා සෑම දෙයක් දිහාම උපේක්ෂාශීලීව බලන්න කන්‍යා ලග්න හිමියන් අමතක කරන්න එපා. සමහර විට බොහෝ විට ඔබගේ ජීවිතයේ අනේක විදි කලකිරීම පසුතැවීම ආදිය ලක් වෙන්න පුළුවන්. ඔබ ලෝකෙටම වටින්නේ නැති කෙනෙක් විදිහට ඔබට හැඟෙන්න පුළුවන්. අමතක කරන්න එපා කන්‍යා ලග්නයේ උපන් ඔබට එසේ හැඟුණත් ඔබ ලෝකයක් වටින පිරිස් ඔබේ නිවසේ බලාගෙන ඉන්න බව. ඒ හින්දා ඔවුන් වෙනුවෙන් හෝ තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් කොටස් ඉෂ්ට සිද්ධ කරන්න කන්‍යා ලග්නෙ යන උත්සාහවන්ත වීම වඩාත් වැදගත් වෙනවා. පුළුවන්කමක් තියෙනවා නම් කන්‍යා ලග්නයේ උපන් ඔබට සාමණේර භික්ෂුන් වහන්සේ නමකට මාසේ පළමු වන බදාදා දිනවල පාවාන් යවලක් පොත්පත් බෙහෙත් ද්‍රව්‍ය රස කැවිලි පූජා කරන්න. ඒ වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වේවි. ඒ වගේම තමයි ඔබට හැකියාවක් තිබේ නම් ඔබ දේව භක්තිකයෙක් නම් ඝන දෙවියන්ට ඊතන මල් මාලාවක් දාන්න පුළුවන් නම් එයත් වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වේවි. තිබෙන අභියෝග ඔබට ජය ගන්න. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් පුළුවන්කමක් තිබේ නම් ඔබ අදහන කුමන හෝ ශාස්ත්‍රයකට බදාදා දිනවල කහමල් 9කට වැඩි ප්‍රමාණයක් පූජා කරලා කටයුතු ආරම්භ කරන් වඩාත් සාර්ථක අවුරුද්දක් බවට කන්‍යා ලග්න හිමියන්ටත් පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඉන්නේ නැත්තේ 2022 සිංහල අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඔන්න මේ ලග්නාධිපති සිකුරු අඟහරුත් සමග සංයෝග වෙලා ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරද්දී යෝගකාරක සෙනසුරු හතරවැන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන සසනමති යෝගයෙන් ගමන් කරනවා. රාජ්‍යකාරක රවි අලුත් අවුරුද්දත් අරගෙනම ඔබගේ ප්‍රවේශ වෙන්නේ විවාහ ස්ථානයේ වූ හත්වැන්නට. රවියෙහි බලවත් වෙනවා. 11 වෙනි ආධිපති 7 වෙන්නේ බලවත් වීමේ යෝගය වොන්න තුලා ලග්න හිමියන්ට පවතිනවා. එහි බුදත් සංයෝග වීම නිසා ආදිත්‍ය නැමැති යෝගයක් උදා වෙලා පැවතීම ඉතාමත් සුබයි. ඒ වගේම තමයි ඔබේ යෝගකාරක සෙනසුරු 2022 අප්‍රේල් මාසයේ 29 වෙනිදා උදෑසනම ඔබේ ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථානයට ප්‍රවේශ වීමත් සුවිශේෂී තත්ත්වයක් ලෙස මේ වසර තුල දක්නට හැකියාව පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ඔබගේ බ්‍රහස්පතිගේ ගමන නම් සිද්ධ වෙන්නේ ලග්නයේ 6 වැන්න වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව. ඒ නිසා බොහෝ විට ඔබගේ දැනුම හැකියාව දක්ෂතා කුසලතා තුළින් තෙවන පාර්ශවයන් ප්‍රයෝජන ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ නිසා මේ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දැක්වීම වඩාත් වැදගත්.
ඔබගේ හැඟවිච්ච යෝධය අවදි කරගන්න සුදුසු අවුරුද්දක් හැටියට 2022 වසර හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ලේඛන කලාවට දක්ෂ නම් ඔබගෙන් බිහිවන්නා වූ නිර්මාණ අන්‍යයන්ගෙන් අගය කිරීම වලට පවා පාත්‍ර වෙනවා. කලාංශවල කටයුතු කරන උදවියට සුවිශේෂී තත්ත්වයන් ගෙන දෙන අතර මාධ්‍ය ශාස්ත්‍රයන්ටත් සුවිශේෂී තත්ත්වයන් ඇති කරන. ඒ නිසා හොඳ පැත්තෙන් අන්නේ ප්‍රයෝජන ගැනීම වඩාත් වැදගත්. නිදන්ගත රෝග පීඩා ඉස්මතු කිරීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. තෙල් සීනි පිටිසහිත ආහාර පාන තුලා ලක්ෂ හිමියන් හැකිතාක් සීමා කරගෙන ආහාර පාන ආදිය ගත්තොත් මේ තිබෙන අභියෝග ඔබට පහසුවෙන් ජය ගැනීමේ ශක්තිය වාසනාව පවතිනවා. ඔබටත් හැකියාවක් තිබේ නම් මාසේ පළමු වන සෙනසුරාදා ඔබගේ ප්‍රදේශයේ අධ්‍යාපන ලැබෙන පහසුකම් ආම දුවකට පොතකට පොතක් පතක් දන් දෙන්න ඒ වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වේවි. ඒ විතරක් නෙමෙයි. ඔබට හැකියාවක් තිබේ නම් ළඟම ඇති විහාරස්ථානයකට මාසෙට එක් සෙනසුරාදා දවසක් තෝරගෙන බෝධීන් වහන්සේ අමදින්න ඉදලක් පූජා කරන්න පුළුවන් නම් මම හිතනවා මේ 2022 අලුත් අවුරුද්ද ඔබට සාර්ථක කරගැනීමේ වාග්ය වාසනාව බොහොම පාසුයි කියලා. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් කමක් තියෙනවා මෝර පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කළා, මෝර පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කළා, දෛනික කටයුතු ආරම්භ කරලා බලන්න. සදා අමතක නොවන වසරක් බවට පහසුවෙන්ම පච්චර ගැනීමේ වාග්ය වාසනාව ඔබට පවතින බව නම් ඒකාන්තයෙන් කියන්න පුළුවන්. අටවන රාශිය වෘශ්චික ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ 2022 අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු එකී අඟහරු සිකුරුත් එක්ක සංයෝග වෙලා ගමන් කරමින් තමයි අලුත් අවුරුද්ද ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි ඔබගේ ලග්නයෙන් 6 වැන්න වූ සතුරු ස්ථාන රෝග ස්ථානයට තමයි රාජ්‍යකාරක රවි සැපත් වෙන්නේ අලුත් අවුරුද්ද උදා කරමින්. එහි බුදත් තැන්පත් වෙලා පවතිනවා. 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා උදෑසන මෙතුවක් කල් වික්‍රමස්ථානගතව ගමන් කරමින් සිටි සෙනසුරු ඔබේ ලග්නයෙන් 4 වෙනිදාට ප්‍රවේශ වීම ඉතාමත් යහපත්. බොහෝ විට ගේදොර ආශ්‍රිත තිබුණු අර්බුදකාරී තත්ත්වයන් निराකරණය කරගන්න ඔබට අවකාශ ලැබෙනවා. කොතරම් අභියෝගාත්මක සමයක වුවත් තමන් බලාපොරොත්තු වන අභිමතාර්ථ තමන් බලාපොරොත්තු වන්නා වූ කරුණු සාර්ථක කරගන්න වගේම පවුලේ දියුණුව අභිවෘද්ධිය උන්නතියට වෙනුවෙන් ඔබ විසින් ගනු ලබන තීරණ පවා සාක්ෂාත් කර ගැනීමේ වාසනාව භාග්‍යයේ උච්චික ලග්නෙමියන්ට පවතිනවා. ලග්නෙන් 6 වැන්න වූ රෝගස්ථානගතව තමයි රාහුගේ ගමන සිද්ධ වෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය වෙනුවෙන් වැයපස ටිකක් බහුල කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබ පදිංචි ස්ථානයේ නිරිත දිශාවන්ගේ පිරිසිදු බව පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න. ඔබ රාහුගේ කේතුගේ මහදශා අතුරුදශා ගත කරනවා නම් අන්න ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඔබටත් හැකියාවක් තිබේ නම් සෑම දිනකම උදෑසන අර්ධකායම් මහා ගෝරං චන්ද්‍රාදිත්‍ය විමර්ධකං සිහින් කායං සුතං රෞද්‍රං තන් රාහුම් ප්‍රණාමයන් කියන පාඨයේ වරක් හෝ සජ්ජායනා කළ කටයුතු ආරම්භන්න අනිවාර්යෙන් ඔබට සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් 4 පොයේ පවතින දිනයක් තෝරගෙන එදින රාත්‍රියේ ඔබට පුළුවන් නම් අයාලේ යන සතුන්ට ආහාර ස්වල්පයක් දෙන්න මම හිතනවා වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වගේම ජයග්‍රහය ලීලාවෙන් සිංහල අලුත් අවුරුද්ද ඔබට සැමරීමේ ඉඩකඩ පවතී. නවවන රාශිය වූ ධනු ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ 2022 උදාවන අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඉතින් අලුත් අවුරුදු උදා වෙද්දී නම් ඔබේ ලග්නාධිපති පසුගිය කාලයේ පුරාවටම සෙනසුරුගේ බලයට යටත් වෙලා ගමන් කරමින් සිට එහි බලයෙන් මිදලා ඔබටම අයිති රාශියකට ප්‍රවේශ වීම වඩාත් යහපත්. බ්‍රහස්පති බලවත් වෙලා ගුරු හංස කියලා පංචමහා පුරුෂයෝගකින් ගමන් කරද්දී රවිගේ බලය පතුරවන්නේ ඔබේ ලග්නයෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන, පූර්ව පුණ්‍යස්ථාන, පුත්‍රස්ථානගතව. එහි බුදත් තැන්පත් වීම නිසා වෘත්තීය අධ්‍යාපන කටයුතු, ඒ වගේම විශේෂයෙන් කඩයින් විභාග සඳහා අධ්‍යාපන කටයුතු කරනු ලබන දුවාපොතුන්ට ඉතාමත් යහපත් කාලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා මෙතුවක් කල් ඔබට සෙනසුරුගේ ඒ රාෂ්ටකය 2014 ඉඳන්ම පැවතුණා. අන්නේ 2014 ඉඳන් පැවති 7 අවුරුදු ඒ රාෂ්ටක තත්වයේ 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා උදෑසන ගෙවා නිමවීමත් මම හිතනවා උදාවන අලුත් අවුරුද්ද ධනු ලග්න හිමියන්ට වඩාත් යහපත් වේවි කියලා. සෙනසුරු ප්‍රවේශ වෙන ඔබේ ලග්නෙන් 3 වෙන්න වූ වික්‍රමස්ථානයේ. ඒ නිසා විශේෂයෙන් ධනු ලග්න හිමියන් හිතන පතන ආයුරින්ම කටයුතු ඉෂ්ට සිද්ධ කරගැනීමේ ශක්තිය තිබෙනවා. නවතල තිබිච්ච කටයුතු අතහැරිච්ච කටයුතු අලුත් විදිහකට ආරම්භ කරන්නත් වාසනාව සෞභාග්‍ය ධනු ලග්න හිමියන්ට පවතින බව අමතක කරන්න එපා. මේ අලුත් අවුරුදු උදා වෙන්නේ ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගයකින්.
ඒ නිසා ඔන්න Tamanට තිබුණු අභියෝග ආපහු එලවගෙන ගිහිල්ලා ඒ අභියෝග ජය ගන්න නම් ධනු ලග්නෙමියන්ට ඉතාමත් සුබ වසරක් හැටියට මේ වසර හඳුන්වන්න පුළුවන්. උසස් අධ්‍යාපන කටයුතු වගේම තරඟ විභාග වල නිරත වෙන උදවියට සුවිශේෂී වරප්‍රසාද ගෙන දෙනවා. ඔබ විදේශගත වෙල ඉන්න කෙනෙක් නම් එහි රැකියාවේ ස්ථිරත්වයේ පදිංචියේ ස්ථිරත්වයේ පිළිබඳ යම් යම් බාධා කරදෙත තිබුණා නම් අප්‍රේල් 29 වෙනිදාන් පස්සේ උත්සාහ කරලා බලන්න. අනිවාර්යෙන් අන්නේ තත්ත්වයන් සාක්ෂාත් කරගන්න ඔබට භාග්‍ය වාසනාව පවතී. මේ තියෙනා වූ සුබ තත්ත්වයන් වඩාත් සුබ කරගන්න ඔබට හැකියාවක් තිබේ නම් මෙහෙණින් වහන්සේ නමකට පාවහන් යොලක් මාසේ පළමු වන බ්‍රහස්පති දිනවල පූජා කරන්න. ඔබ විදේශගත ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාව තිබේ නම් කහමල් 9ක් මාසේ පළමු වන බ්‍රහස්පති දිනවල ඔබ අදහන කුමන හෝ ශාස්ත්‍රයට පූජා කරන්න වගේම කාන්තා පූජකවරියකට ඔබට පුළුවන් කමක් තියෙනවා නම් පාවහන් යොලක් පූජා කරන්න. මම හිතනවා සුබ ප්‍රතිඵල වඩාත් සුබ කරගන්න ධනු ලග්නෙමියන්ට අවකාශ ලැබේ. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන්න බවත් අපි අමතක කරේ නැහැ උදාවන අලුත් අවුරුද්ද ගැන පලාපල කියන්න. මකර ලග්න හිමියන්ටත් ඉතාමත් සුවිශේෂී වසරක් හැටියට මේ 2022 අලුත් අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. රාජ්‍යකාරක රවිගේ ප්‍රවේශය සිද්ධ වෙන්නේ ඔබේ ලග්නයෙන් 4 වැන්න වූ ගෘහස්ථානයට. රවි හේයි බලවත් වෙලා පවතින්නේ බුදත් සමග. ඔන්න තමන්ගේ පදිංචිය පිළිබඳ සුබවාදී පැත්තක් දකින්න මකර ලග්න හිමියන්ට අවකාශ ලැබෙනවා. නව නිවාස වගේම Tamanටම කියලා ඉඩමක් අඩමක් අරගෙන නිවාස ඉදි කරන් හිටියට කොතරම් අභියෝග තිබ්බත් ඒවා පසුගිය කාලය තුර බැරි වුණත් මෙන්න මේ වසරේ Tamanගේ සිහින යථාර්ථයක් බවට පත් කරගන්න මකර ලග්න හිමියන්ට අවකාශ ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි බ්‍රහස්පතිත් වික්‍රමස්ථානගතව බලවත් වීම වඩාත් යහපත් පෞරුෂයක් පවත්වාගෙන යන්න වගේම ප්‍රසිද්ධිය කීර්තිය Tamanගේ පිටුපස හඹා එන වසරක් හැටියට මකර ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්. 2017 ඔක්තෝබර් මාසයේ ඉඳලා පැවති සෙනසුරුගේ ඒ රාෂ්ටකේ අති ප්‍රබලතම කාලය 2020 ජනවාරි සිට ඔබ ගත කරමින් සිටියා. අන්නේ තත්වයට කොමාවක් තබන්න මේ ප්‍රබලතම කාලයෙන් සෙනසුරුගේ ඒ රාෂ්ටකේ මිදෙන්නත් 2022 අප්‍රේල් මාසයේ 29 වෙනිදා උදෑසනින් පස්සේ මකර ලග්න හිමියන්ට අවකාශ ලැබීම වඩාත් යහපත් වෙනවා. ඉතින් ඔන්න ඔබට තියෙනා වූ අභියෝගතා ජය ගන්න මේ වසර ඉතාමත් යහපත් වෙනවා විතරක් නෙමෙයි විශේෂයෙන්ම ස්නායු ආශ්‍රිත ආබාධතා ටිකක් බහුල කිරීමේ ඉඩකඩ තිබෙනවා. අත්පාර්ශ්ව සුළු හිරිවැටීමකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න මකර ලග්න හිමියන් අමතක කරන්න එපා. තිබෙනව මේ යම් යම් අඩලු උඩුකම් මගහර ගන්න ඔබට හැකියාවක් තිබේ නම් සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීම. ඒ වගේම තමයි සෑම දිනකම නුග වෘක්ෂයකට වතුර ස්වල්පයක් දැමීම වඩාත් යහපත් වෙනවා. මේ தත්ත්වය වඩාත් යහපත් කරගන්න ඔබට යම් පුංචි දෙයක් කියන්නම්. අමාවක පොය දිනවල ඔබ මෙරට හිටියත් විදේශගත වෙලා හිටියත් ඔබගේ වයසට ගැළපෙන ආකාරයට ඔබ මෙරට ඉන්නෝ නම් විහාරස්ථානට ගිහලා පහන් දල්වන්න. පහන් දල්වල ඉල්ලන්න මේ විශ්වයේම කළුවරේ පවතින දවසක මේ බෝධින් වහන්සේට ආලෝකය දල්වන කුසලින් මගේ ජීවිතයේ තියෙන සියලුම කළුවර මේ උදා වෙච්ච වසරත් එක්ක නැති කරලා දෙන්න කියලා. අනිවාර්යයෙන්ම ඔබේ ආයාචනයේට මෙතිස් පැයක් යාමට මත් වෙන ඔබට ප්‍රතිඵල ලැබේවි. ඔබ විදේශගත වෙනවා නම් ඔබට පුළුවන් කමක් තියෙනවා නම් ඉටිපන්දම් 7ක් හෝ දල්වලා මම ඉල්ලපු විදිහට ආයාචනය කරන් ඔබගේ රැකියාවේ ඒ වගේම ඔබගේ සෞඛ්‍යයේ ඔබේ ආර්ථිකයේ තියෙනා වූ ගැටලු හිරුදුටු පිනිමෙන් මගහරව ගන්න මකර ලග්න හිමියන්ට නම් අවකාශ ලැබේ. 11 වන රාශිය වූ කුම්භ ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇති උදාවන අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඔන්න කුම්භ ලග්න හිමියන්ගේ රවිගේ සැපැත්වීම සිද්ධ වෙන්නේ ඔබේ ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානයට. එහි බුදත් තැන්පත් වෙලා ආදිත්‍ය නැමැති යෝගයක් උදා වෙලා තියෙනවා. කුම්භ ලග්න හිමියන්ට ඉතාමත් වැදගත් වසරක් හැටියට මේ උදාවන වසර හඳුන්වන්න පුළුවන්. මොකද දන්නවද 2020 ජනවාරි මාසේ 20 ගණන් ඉඳලා ඔබට පටන් ගත සෙනසුරුගේ ඒ රාෂ්ටකයේ අති ප්‍රබලතම කාලය 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා උදෑසන සිට 2025 මාර්තු දක්වාම පවතිනවා. ඒ නිසා සෙනසුරුගේ ලග්නේ රාෂ්ටකයේ ප්‍රබලතම කාලයේ පසු කරන බව අමතක කරන්න එපා. සෙනසුරු ලග්නෙට ප්‍රවේශ වීම ඔබට හොඳයි. සස නැමැති යෝගයක් උදා වෙලා පවතිනවා. කෙසේ වුවත් ජනු ලබන තීන්දුව තීරණ පිළිබඳ කුම්භ ලග්න හිමියන් වඩාත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. බ්‍රහස්පති ධනස්ථානගතව බලවත් වීම නව ධනෝපායන මාර්ග කීපයක් එලිපෙහෙලි වෙන්න ඉඩකඩ තිබෙනවා. හැබැයි ඔබ කරන වෘත්තිය කරන රැකියාව පිළිබඳ වඩාත් අවධානය යොමු කරන්න. බොහෝ විට ඔබගේ නොසැලකිලිමත් භාවය දුරදිග නොසිතීම නිසාවෙන් රැකී ආරක්ෂාශිත අරුබුද සතුරු කරදර අහිමි වීම අන්න එවැනි තත්ත්වයන් වලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි අමතක නොකළ යුතුයි අනුවණකම් බව දැන දැනත් කුම්භ ලග්න හිමියන්ගෙන් අනුවණකම් සිදුවීමේ ඉඩකඩ තිබෙනවා.
වටිනා කියන බඩු බාහිර ආදී පරිශීලනය කරද්දී ටිකක් පරිස්සම් කරගන්න. ස්වර සතුරු කරදර විපත් කැඩී මිදී යාම් වැනි තත්ත්වයන් කුම්භ ලග්නහිමියන්ට මේ වසර තුල ගෙනත් දීලා තිබෙනවා. විවාහ ජීවිතය තුල තීන්දුව తీරන ගනිද්දී වඩා බුද්ධි ගෝචර වීමත් ඔබ ව්‍යාපාර ආදී කටයුතු කරනවා නම් සේවක සේවිකාදීන් සම්බන්ධව තීන්දුව తీරන ගනිද්දී වඩාත් ප්‍රඥාවන්ත වන්නටත් අමතක කරන්න එපා. සෞඛ්‍ය තත්ත්වයන් වල යම් යම් පිරිහීම් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් වම් මත වම් පාද ආශ්‍රිතව. ඉතින් ඔබ මෙරට ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් නම් සෑම සෙනසුරාදා දිනකම කළුතල අංජන කැට වී පොරි සතකුප්ප බැබිල සුවඳ කොට්ටම් දේවදාර කලාඳුරු වල ලොත් සුබුළු සමම්පිච්ච මල් කියන ඖෂධගෙන සමව නිවා ස්නානය කරන්න. ඔබට වඩාත් වැදගත් වේවි. ඒ බෙහෙත් ඖෂධ සම්බන්ධ ස්නානය කිරීම තුළ ඔබගේ තිබෙනා වූ සියලුම අහිතකර ශක්තියින් පළවා හරින්නත් අහිතකර ශක්තියින් ඔබ වෙත ළඟා එන දේ ආරක්ෂා කරගන්නත් ඔබට අවකාශ ලැබෙනවා. ඔබ විදේශගත වෙල ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් කමක් තිබේ නම් සෙනසුරාදා දිනවල උදෑසන 6:50ට ප්‍රථම පක්ෂීන්ට දහන්නේ ස්වල්පයක් හෝ දන් දෙන්න. එය වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් විතරක් නෙමෙයි. සෙනසුරුගේ තදබල ඒ රාෂ්ටක තත්ත්වය මෙල්ල කරගන්නත් උදාවන්නා වූ 12 මහ සාර්ථක කරගන්නත් ඔබට අවකාශ ලැබෙන බව නම් ඒකාන්තයෙන් කියන්න පුළුවන්. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ 2022 උදාවන සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් රජ ගමනක නිරත වෙන්නේ ඔබේ ලග්නගතව. ගුරු හංස කියන පංචමහා පුරුෂ යෝගයත් එක්ක තමයි මේ වසර ඔබට උදා කරන්නේ. ඒ නිසා විශේෂයෙන් ඔබට වඩාත් යහපත් වෙනවා. හැබැයි අමතක නොකළ යුතුයි 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා උදෑසනින් පස්සේ සෙනසුරු ඔබේ 12 වැනි වූ ඈස්ථානයට ප්‍රවේශ වීම තුල වසර 7 මාරක සෙනසුරුගේ ලග්නේ රාෂ්ටකයක් ඔබට උදා කරනවා. ඒ නිසා මීන ලග්න හිමියන් වෙනදා වගේ සැහැල්ලුවෙන් වගකීමකින් තොරව කටයුතු කරද්දී නම් ටිකක් පරිස්සම් විය යුතුයි. මොකද ඔබ සැහැල්ලුවෙන් සරලව කඩිමුඩියට කරනු ලබන කටයුතු නිසංසලයේ පීඩා විඳීම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා කාගේ අඩුපාඩු දැක්කත් ඒ දේවල් පෙන්눔 කරන්න යද්දී වඩාත් පරිස්සම් වෙන අස්ථාන චෝදනා එල්ල කරන්න පුළුවන්. සාමූහික ක්‍රියාකාරකම් වලදී වචන භාවිතය හැකියතාක් ප්‍රවේශම් කර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මීන ලග්න හිමියන් දුර බැහැර අධ්‍යාපන කටයුතු දුර බැහැර ගමන් බිමන් වලදී නිසි වේලාවට ආහාර පාන ගැනීම වඩාත් වැදගත්. උදරාශ්‍රිත උෂ්ණාධික රෝග පීඩා බහුල කිරීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා රාහුගේ ගමනත් කේතුගේ ගමනත් බොහෝ විට ඔබගේ ආර්ථික ශක්තියින් වලට යම් යම් බාධා කරදර ගෙන දෙනවා. ඒ නිසා නිසි මූල්‍ය කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු ඉෂ්ට සිද්ධ කරොත් ඔබගේ කටයුතු වඩාත් සාර්ථක කරගන්න පුළුවන්. බ්‍රහස්පති බලවත් වෙලා පවතින නිසා සෑම පුරපසළොස්වකම පොය දිනකම ශීල ව්‍යාපාර ආදී කටයුතු වලට හැකි සෑම විටකම බෙලි මල් පූජා කරන්න. ඒ වඩාත් වැදගත් වේවි. ඒ වගේම තමයි වසරේ සෑම සෙනසුරාදා දිනකම ඔබට උදෑසනම පුළුවන් කමක් තියෙනවා නම් නුග වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාන්න. ඒ වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ විදේශගත වෙල ඉන්න කෙනෙක් නම් සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීම වගේම සෙනසුරාදා දිනවල කටයුතු ආරම්භයට පෙර නීලාංජන සමාභාෂං රවි පුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්තණ්ඩ සමභූතං තණ්හාමාමේ ශෛනේශ්වරම් කියන පාඨයේ වරක් හෝ සජ්ජායනා කළා කටයුතු ආරම්භ කරන්න. වඩාත් සැපවත් වගේම යහපත් වසරක් බවට ඔබට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. ඉතින් දසත වටායක තුල සිටි ඔබ සෑම දිනාටම ලග්න වලට තිබෙනා වූ හිතකර තත්ත්වයන් වඩාත් හිතකර ගන්නත් අහිතකර තත්ත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව මේ අභියෝගාත්මක සමයක ඔබ මුහුණ දීම වඩාත් වැදගත් වෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔබ සෑම දිනාගෙම සියලුම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඒ වගේම තමන්ට අභියෝග වලට මුහුණ දෙන්න දැඩි ආත්ම විශ්වාසය අධ්‍යාපන කටයුතු වල පවුලේ සතුට සැනසුම වාසනාව චිර ජීවනයේ වර්ධනය වෙන්න ශක්තිය ධෛර්යය උන්නතිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම මෙන්න මෙහෙම දෙයකින් අද දසත YouTube channel එක හරහා ඔබගෙන් සමු ගැනීම කරන්න. මේ කප පවතිනාතුරා කිසි අකලක් ලක් නොවන්න. ඒ කප සංසාර පුරා නිරෝගී සම්පත් ලැබෙන්න. නාත දිවිඳු අනුහසයෙන් ධර්මදේශයේ රැකෙන්න. සියලු අකප දොස් තැන්දුරු කර ඔබහට සිත දෙවන්. සියලු අකප දොස් තැන්දුරු කර ඔබහට සිත දෙවන්. ඉතින් උදා වූ අලුත් අවුරුද්ද ඔබගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සියලුම යහපත් සිතුවිලි ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් ශක්තිය ධෛර්යය තිසරණ සරණේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා දසත YouTube channel එක හරහා මම ප්‍රාර්ථනා කරනවා.